සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ ධර්ම මාර්ගය පෙන්වා වදාළ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ කාල පරිච්ඡේදයේ ලෝකවාසී සියලු ජනතාවට තමන්ගේ ජීවිතයේ බය තැති ගැනීම උපදින කාල පරිච්ඡේදයක්. ඒතර මේක ලෝකයේ ස්වභාවයක්. මේක තමයි ලෝකයේ යථාර්ථය. මේ වගේ භයානක විපත් නැති ඉපදීමක් අපට ලබන්න බෑ. මේ වගේ ස්වභාවයක් තිබෙන සසරක තමයි අපි මැරෙමින් ඉපදෙමින් යන්නේ. ඉතින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසරේ ජරාවට පත් වෙලා දුකට පත් නොවන ජීවිතයක් අපට මුණ ගැහින්නේ. ලෙඩවීමක් නැති ජීවිතයක් අපට මුණ ගැහෙන්නේ. මරණ දුකෙන් දුක් නොවිදින ජීවිතයක් අපට මුණ ගැහෙන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමක් සිදු නොවන ජීවිතයක් අපට මුණ නොගැහෙන්නේ. අප්‍රියයන් සමග එකතු වෙලා දුකට පත් වෙන ජීවිතයක් අපට මුණ නොගැහෙන ජීවිතයක් මේ සසර යනකොට නොලැබෙන්නේ. අපි කැමති මේ වගේ උවදුරු නැති පරිසරයක ඉන්න. නමුත් අපට නොලැබෙන්නේ. සතුරු කරදර නැති, ආර්ථික ප්‍රශ්න නැති, දරුවන්ගේ ප්‍රශ්න නැති, කලකෝලාහල නැති, අර්බුද නැති, සාමකාමී ලෝකයකට අපි කැමති. නමුත් මේ සසර යනකොට එහෙම එකක් අපට නොලැබෙන්නේ නැහැ. එහෙම නැති ලෝකයක්. තථාගත බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා මේ යථාර්ථය දකිනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. දුක නම් වූ කරුණ ආර්ය සත්‍යයක් විදියට දකිනවා. එදා වජිරාසනයේ මත වැඩහිඳ එදා සම්බුදු බවට පත් වෙනකොට ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි මේ වගේ උත්තම අවබෝධයක් චිත්තසංතානයේ උපදව ගන්න තරම් මහා පිනක්, මහා වාසනාවක්, මහා භාග්‍යයක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබුණා. ඒ උතුම් අවබෝධ ඥානය උපදිනකොට දසමරුන් පරදෝමින් ඒ තුල්ලෝකය දිනමින් ඒ උතුම් සම්බුදු බව පසක් කරනකොට මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දිව්‍යයන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහා ආලෝකයකින් ආලෝකමත් වෙන තරම්
සිත් පිත් නැති මේ පරිසරය පවා සංවේදී වුණා. ඊතරම් මේ ලෝකේ ආශ්චර්ය දෙයක් තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ. මේ සම්බුදු ඥානය පිළිසරණ කරගන්න යම් කෙනෙක් සිටීද ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය සරණ කරගත්තු යම් කෙනෙක් සිටීද ඒ සරණ කරගන්න පුළුවන් චිත්ත සංතානයක් තිබෙන යම් කෙනෙක් සිටීද ඔහු මේ ලෝකේ වාසනාවන්ත කෙනෙක්. භාග්‍ය සම්පන්න කෙනෙක්. ඒක ලේසි දෙයක් නෙමෙයි. බුදු කෙනෙකුට ඒ උතුම් අවබෝධ ඥානෙ පුදව ගන්න ලේසි නෑ. මහා කරුණාවෙන්මයි මේ සසරට එකතු වෙන්නේ. ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීම පිණිස. ඒ කරුණාවේ අසරිය අපට හිතා ගන්න බෑ. ඒ කරුණාවේ ආශ්චර්ය අපට හිතා ගන්න බෑ. තමනුත් සසර දුකින් ඈතර වෙලා ලෝක සත්වයා සසර දුකින් ඈතර කරවනවා කියන මහා කාරුණික සිතින් ජරාව සහිත ව්‍යාධිය සහිත මරණය සහිත ශෝක පරිදේව දුක් දුම්නන් සහිත මේ සියලු ප්‍රශ්න සහිත මේ සසරට උත්තම අරමුණකින් එකතු වෙනවා කියන එක හරි ආශ්චර්ය දෙයක්. ඔබම කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ ඔබට පුළුවන් ද දවසක් පුළුවන් ද මහන්සි වෙන්න බාහිර කෙනෙක්ගේ සුවය වෙනුවෙන් මං අද මහන්සි වෙනවා කියලා දවසක්. තමන්ට ඥාති නොවන හිත මිත්‍ර නොවන කෙනෙක් වෙනුවෙන් කෙනෙක්ගේ සැපේ වෙනුවෙන් මං අද දවස් කැප වෙනවා කියලා බලාපොරොත්තුවක් තියාගෙන එදා දවස කැප වෙන්න පුළුවන්ද? සමහරට කැප වෙලා පොඩි වෙලාවයි කරන්න එපා වෙනවා. තමන්ගේ කෙනෙක් වෙනුවෙන් නම් කරයි. බලන්න කල්පනා කරලායි ඒ කරුණෙන් ඒ අපේ කාරුණික සිත මදි නිසායි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අසංකේය කල්ප ලක්ෂ 4ක් මේ සසරට වැටිලා සීලයෙන් පාරමී ප්‍රාප්ත වෙමින් ඉවසීමෙන් පාරමී ප්‍රාප්ත වෙමින් දානයෙන් පාරමී ප්‍රාප්ත වෙමින් ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත වෙමින් නෛෂ්ක්‍රම්‍යයෙන් පාරමී ප්‍රාප්ත වෙමින් අනේක විද වූ ගුණ සම්පත්තියන්ගෙන් පාරමී ප්‍රාප්ත වෙමින් මේ ඉන්නේ කුමක් පිණිසද? මේ ලෝකේ පරදවාලීමට දුෂ්කර වූ මාර බලවේගය පරාජය කළා බලවත් බවින් සතුටු වෙන්නද? නෑ. එහෙම දෙයකට නෙවෙයි යන්නේ. තමන් සසරින් ඈතර වෙලා දෙව් මිනිස් ලෝකයා සසර කතරින් ඈතර කරනවා කියන මහා කාරුණික උදාර වූ සිතක් ඇතුවයි ඉන්නේ. ඒ උදාර සිතකින් එන ඒ මහෝත්තමයා යම් යම් තැනක උපතක් කරා යනවාද? ඒ සෑම තැනකම මහා කරුණාව තියෙනවා. තමන්ට කොතරම් දුක් ගැහැට ගෙනාවත් තමන් එයකින් පරිගන්න යන්නේ. ඒ මහා කාරුණික සිතේ ස්වභාවය. මහා සත්පුරුෂ සිතේ ස්වභාවය පුදුමයි, අසිරිමත්. ආශ්චර්යයි අපේ ශාස්ත්‍රූත්වය. එවන් මහා කාරුණික සිතකින් වාසය කරපු ඒ මහෝත්තමයන් වහන්සේගේ ගුණකඳ අපට කියලා නිම කරන්න බෑ පින්වත්නි. මේ මහා කාරුණික මහෝත්තමය ගෘහ ජීවිතේ ඒ මහා කරුණාවේ අසරිය කොතරම් දෙයත් ඒ මහා ප්‍රඥාවේ අසරිය කොතරම් දෙයත් ගෘහ ජීවිතේ වාසය කරන රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනේ වසන ඒ මහෝත්තමයා එච්චර සැපක වාසය කරද්දී මේ ලෝකේ මිනිස්සු මුලා වෙන අන්ධ කරවන ජීවිත කාලය මෙරි මෙරි සොයන මහා කාම සම්පතක අලවා තියන්නට පවුලේ පව මහන්සි ගත්තා. එවන් පරිසරයක වසු මහෝත්තමයෝ ජරාවෙන් දුක් විඳින ඒ රූපය දැක්කේ යම් දවසකද
අර මහා කාරුණික සිත සසරේ පුරුදු කර මහා කාරුණික සිත. මේ මහා ප්‍රඥාව අහෝ එම සණයෙන් ඉපදුනා. ලේසි උනේ නෑ චිත්තසංතානික අමතක කරවන්න. ඒ ජරාවෙන් දුක් විඳින ජීවිතේ දැක්කේ යම් මොහොතකද කල්පනා වුණා අහෝ මමත් සසරේ මේ ජරාවෙන් දුක් විඳා. අහෝ යසෝදරාවන් ජරාවෙන් දුක් විඳා. අහෝ රාහුලයන් ජරාවෙන් දුක් විඳා. මගේ පවුලේ විතරක් නෙවෙයි මේ ලෝකවාසී සියලු දෙනා සියලු සත්වයන් මේ විදිහට ජරාවෙන් අහෝ අතීතයේ දුක් විඳා. අනාගතයේ දුක් විඳිනවා. එවන් ප්‍රඥාවෙන් උපන් මහා කල්පනාවකින් වසනේ මහෝත්තමයට හද සසල කරවනේ මහා කරුණාව ඉපදුනා. ඒ මහා කාරුණික සිතුනුයි නයිස්ක්‍රමයේ හිත පිහිටි අහෝ මම මේකට පිළිසරණක් හදලා දෙන්න ඕන කියලා. ඒ පිළිසරණක් හදන අදහසිනුයි ගෘහ ජීවිතය අතහරින්න කල්පනා කළේ. ව්‍යාධියෙන් බැටකනේ ජීවිත දැකලා මරණය ඉදිරියේ දුකට ශෝකයට පත් වෙන ඒ ස්වභාවය දැකලා අපමණ මහා කාරුණික සිතින් වසන මේ මහෝත්තමයට මා කුමක් කළ යුතුදයි කියලා තාම නිගමනයකට එන්න බැරුණා. ශ්‍රමණරුව දැකීමෙන් තමන් ගන්න විකල්පේ තමන් තේරුම් ගත්තා. තමන් ලැබපු මහා සම්පත දිවාග තියෙන කෙළපිඩ යම්සේද අතාරින්න තරම් හිතේ අටගත්තු මහා කරුණාව මහා ප්‍රඥාව ඊට වඩා බලවත් වුණා. ඒ සියලු දේ එම ශරණයෙන් අතාරින්න. රාහුලයන් ගැන ඇති වුණේ මහා කරුණාවයි. ඒ යසෝදරාවන් ගැන ඇති වුණේ මහා කරුණාවයි. පවුලේ අය ගැන ඇති වුණේ මහා කරුණාවයි. රට ලෝක වාසී සියලු සත්වයන් ගැන ඇති වුණේ මහා කරුණාවයි. මහා කාරුණික සිතින් ඒ පියවර තබද්දී මාලිගයෙන් කොතරම් අසිරිමත්ද. දිව්‍යයන්ගේ දේවානුභාවය පවා සැලසෙන්න ගත්තේ මහා කාරුණික චිත්තසංතානයක් දරාගෙන වැඩ සිටි අපේ බෝසතාණන් වහන්සේට. එවන් උත්තම සිතකින් ගෘහ ජීවිතයේ අතෑරපු බෝසතාණන් වහන්සේට අහෝ මේ අසත්පුරුෂ ලෝකය කියන්නේ කොහොමද? අච්චර පුංචි නොදරුව අතෑරලා ගියා. අච්චර ආදරය කරපු යසෝදරාව අතෑරලා ගියා. කාමයේ පිපාසයෙන් මත්වී සිටින ලෝකයාට දැනෙන්නේ අකාරුණික බවක් විදියටයි. ප්‍රඥාවක් නැති අසත්පුරුෂ ලෝකයාට ඒක දැනෙන්නේ අකාරුණික සිතක් විදියටයි. නමුත් මේ සසර දුකට පිහිට වෙන මහා කාරුණික සිතුනුයි මේ මහෝත්තම ගෘහ ජීවිතය අතහැරියේ. එවන් මහෝත්තම ජීවිතයක් ගත කරපු පින්වත්නි මහෝත්තමයෙකුට මේ අසත්පුරුෂ ජනයා ඒ වගේ අවලාද කරද්දී ඒ උදවියගේ ජීවිතේට පෙරලා ඒ සාපේනවා. ඒ නිසා පින්වත්නි මේ මහෝත්තම බෝසත් චරිතය පිළිබඳව පවා හිත පහදවගත්තු කාන්තකස්සයා දෙවියන් අතරට ගියා. ඒ සසර පිරු ගුණ සම්පත්තිය, ඒ මහා කාරුණික සිත හරිම අසිරිමත්. එවන් මහා කරුණාවෙන් යම් මහෝත්තමෙක් මනුලොවට පිවිසියාට දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගියපු මහා ආලෝකයෙන් ආලෝකමත් වෙමින් මේ මහ පොළොව කම්පා වෙලා ගියා, සලිත වෙලා ගියා. ඒ අපගේ මහ බෝසතාණන් වහන්සේ යම් යම් පියවරක් තබමින් යනවද විසම පොළොව සම කරන්න තරම් මේ සිත් පිට නැති මහ පොළොවත් සමත් වුණා මේ මහා කරුණා බලයට. ඒ මහා කරුණාවේ අසිරිය කොතරම් දෙයක්. ඒ මහා කරුණාවට පුළුවන්කම තිබුණා පැම් පිපාසාවට පැන් සොයද්දී බොර වූ පැන් නිල්දියසේ පිරිසිදු කරන්න මහා කරුණාවට පුළුවන්කම තිබ්බා. සමහර ගම් වලට වඩිද්දී සමහර බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේත් එක්ක තරහ සිතින් පිදුරු දාලා ලින් වහද්දී ඒ මහා කාරුණික සිතට පුළුවන්කම තිබුණා මහා කාරුණික සිතින් යුතු ඒ උත්තමයන් වහන්සේ පැන් හොයද්දී අර පිදුරු ගසාගෙන යන විදියට
සිත් පිත් නැති වතුර පවා ජලකඳක්සේ ගලන්නට පිදුරු පා කරලා හරින්නට පුළුවන්කම තිබුණ මහා කරුණාවට. තිරිසන් ඇතුන් පවා රාකල පෝල මත් කරලා එවද්දිත් ඒ සම්බුදු සිරිපා අභියස දමනය වුණු හස්තීන්සේ දමනය වෙලා ඒ පාභියස වැටෙන්නට දක්ෂ වුණා බුදු කෙනෙක්ගේ මහා කරුණා අභියස අසිරිය කොතරම්ද. හරිම අසිරිමත් පින්වත් මේ මහා කරුණාවේ අසිරිය. එවන් උත්තම ජීවිතයක අවබෝධය අපිට මේ ජීවිතේ සරණ කරගන්න බැරි වුණොත්, පිහිට කරගන්න බැරි වුණොත් අහු අවාසනාව. ඒකයි බුදුරජාණන් දේශනා කළේ ඒතං කෝ සරණං කේමං. ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය අදහගත්තු යම් කෙනෙක් ඇද්ද? ඒ ස්වාක්කාත සන්දිට්ඨික ධර්මය සරණ කරගත්තු යම් කෙනෙක් ඇද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ඒ උතුම් ධර්මයේ අදහාගෙන පිළිසරණ කරගත්තු ශ්‍රාවක පිරිසක් ඇද්ද? ඒ පිරිස තමන්ගේ ජීවිතේ පිළිසරණ කරගෙන ඉන්නවනම් අන්නේ තුන් සරණ යම් කිසි කෙනෙක් තමන්ගේ සරණ කරගෙන ඉන්නවනම්, පිහිට කරගෙන ඉන්නවනම්, පිළිසරණ කරගෙන ඉන්නවනම් අන්නේ කෙනාගේ ජීවිතේ තමයි කියනවා, ඒ කෙනාගේ ජීවිතේ තමයි කියනවා එකම ආරක්ෂාව සැලසෙන තැන ඒතර තමයි කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ චිත්ත සංතානයේ තුල ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය හැර වෙන අවබෝධයක් පිළිසරණ කරගෙන තියෙනවද කියලා. බුදු කෙනෙක්ගේ අවබෝධය පමණ නම් ඔබේ හිතේ ආරක්ෂාව බවට පත් කරගෙන තියෙන රැකවරණය හොයන්නේ බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් පමණ නම්. බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් නම් ඔබ මේ නිවන් මාර්ගට පිළිසරණ හොයන්නේ, රැකවරණය හොයන්නේ, ආරක්ෂාව හොයන්නේ. ඔබ භාග්‍යවන්ත කෙනෙක්. ඔබ ආරක්ෂා ඇති ස්ථානයක ඉන්න කෙනෙක්. ඒ මේ ලෝකේ යම්තා දැනුම තියෙනවා. ඒ දැනුම අතර ඔබේ දැනුම පරිශීලනය කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණ නම් ඔබ ආරක්ෂාවක් හොයන්නේ, රැකවරණයක් හොයන්නේ, පිළිසරණක් හොයන්නේ, පිහිට හොයන්නේ. ඔබ භාග්‍යවන්ත කෙනෙක්. ඔබ ඔබේ ජීවිතයට ආරක්ෂාව තියෙන තැන ආන්න එතන තමයි. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ඔබ පිළිසරණ කරන් ඉන්නවනම්, ආරක්ෂාව කරන් ඉන්නවනම්, ඔබ පිළිපදින්නේ ආර්ය මහා සංගරුවන නම්, ඔබ දම්පැන් දෙන්න ඔබ පුණ්‍ය කෙතක් විදියට පාවිච්චි කරන්නේ ආර්ය මහා සංගරුවන නම්, ප්‍රතිපත්තියෙන් වේවා ආමිසයෙන් වේවා ඔබේ ජීවිතේ කුසල සම්පatti පින යහපත දියුණු කරගන්න ඔබ පිළිසරණ කරගන්නේ මහා සංගරුවන නම් ඔබේ එකම ආරක්ෂිත තැන ආන් එතන තමයි. ඒකේ නම් මරණයට බය නැහැ. මරණයට බය නොවන ඒ කෙනාට අනිත් කරදර ප්‍රශ්නයක් නෙවෙයි පින්වත්නි. අනිත් කරදර එයාගේ ජීවිතේට අරුබුදයක් නෙවෙයි. එහෙනම් මේ මරණයේ ඉදිරියේ තැති නොගන්න සිතක් උපදව ගන්නට. මරණයේ ඉදිරියේ ආරක්ෂාව තියෙන සිතක් උපදව ගන්නට. ඒතං සරණ මුත්තමං. උතර මේ සරණට ආපු කෙනා තමයි සැබෑ විදියටම නිදහස් වෙච්ච කෙනා, නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ සරණට ආපු කෙනා සතර පායේ යන්නේ නැහැ. අපිට තියෙන ලොකුම අරුබුදය තමයි පින්වත්නි, මේ අපේ හිතේ ස්වභාවය තමයි හොඳ තමන්ගේ හිත දිහා හොඳ අවධානයෙන් බලන්න. මේ අපේ හිතේ ස්වභාවයක් තියෙන හැමතිස්සෙම තිරිසන් ලෝකෙට යන විදියට අපේ හිත විවිධ අරමුණුත් එක්ක වසඟ වෙන ස්වභාවයක් තියෙනවා. පෙරේත ලෝකෙට යන විදියට අපේ මනස සකස් වෙනවා හැමතිස්සෙම. නිරයට යන විදියට අපේ මනස සකස් වෙනවා. අසුර ලෝකයට යන විදිහට අපේ මනස සකස් වෙනවා. නැද්ද බලන්න පොඩ්ඩක් තමන්ගේ හිත දිහා දවසක් විතර අවධානයෙන් ඉඳලා බලන්න. මේ හැම මොහොතකම වේගෙන් කිපෙනවා. පලිගන්න හිතෙනවා. ඉරිසියා කරනවා.
ක්‍රෝධ කරනවා, වෛර කරනවා, අනිත් සත්වයාගේදී විනාශ කරන්න හිතෙනවා, අනිත් සත්වයාගේදී හොරින් පැහැර ගන්න හිතෙනවා. තිරිසන් ලෝකේ සත්තුන්ගේ මනසෙත් ඕකම තමයි තියෙන්නේ. සුළු මොහොතක් ඇත්තන් ඇති කිපෙනවා. බලන්න දැන් සර්පයෝ දිහා. මේ සර්පය දැක්කට පස්සේ සර්පයා අපිට වඩා වේගින් බය වෙනවා. අපිට පෙරලා පහර දෙන්න ක්‍රියාත්මක වෙනවා. සතික් වුණත් එහෙමයි. ඒ මනස සකස් වෙච්ච විදිය බලන්න මේ ලෝකෙට ඇදගෙන ගියා. ඔබේ මනසත් හැඩ ගැහෙන්නේ පැත්තට නම්. ඔබත් මරණින් මතු යන්නේ ලෝකයට. එහෙනම් අපේ මානසික ස්වභාවයක් තියෙන නිරතුරුව බැඳෙන්නේ කුමකටද? අපේ මානසිකව බන්ධන සකස් වෙන්නේ සතර පායට. වංචාවට, බොරුවට, සැඟවුණු දේවල් වලට, උඩින් එකක් යටින් එකක් තියෙන ජීවිතයක් අපේ ආධ්‍යාත්මයේ තියෙන්නේ. ඒතර මේ කෙලෙස් ගඟ අපිට එකපාරට දුරු කරන්න බෑ පින්වත්නි. එවන් කෙලෙස් ගඟක් තියෙන කෙනා නිතර හිතන්න අහෝ මම මැරුණොත් සතර පාය යනවා. එහෙනම් එවන් සතර පායට බඳින ස්වභාවයක් උරුම කරන් ඉන්න මට පිහිට තියෙන්නේ තෙරුවන් සරණයි කියලා. බුදුරජාණන් වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කළා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන්නේ මේ ලෝකේ පරම සත්‍ය. ඒ පරම සත්‍යයෙන් යුතු ඒ අවබෝධය යම් කෙනෙක් අදහා ගනීද? ඒ ධර්මයේ අදහා ගනීද? ඒ පරම සත්‍ය අදහන පරම සත්‍ය පුරුදු කරන පිරිස මේ ලෝකේ අදහා ගනීද? ඒ පිරිසටයි කියන්නේ ආර්ය මහා සංඝරත්නය කියලා. දැන් ඊළඟට සමහරලාට මේ සමාජයේ මිනිස්ය අතර යම් ස්වභාවයක් තියෙනවා. යම් යම් ස්වාමීන් වහන්සේලාගේ හාමුදුරුවරුන්ගේ යම් අඩුපාඩු දැක්කට පස්සේ මම මේ තෙරුවන් සරණම අත්හරිනවා. බුද්ධිමත් නුවණ කලඳක් තියෙන ශ්‍රාවකයෙක් එහෙම කරගන්නේ නැහැ. ඇයි බුදුරජාණන් දේශනා කළේ ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියපු කෙනාට හානියක් නැහැ. ආර්ය මහා සංඝරුවන කියලා කියන්නේ සුපටිපන්න ගුණය දරන කෙනාටයි. ඒ කියන්නේ මෙයා රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාව ඉන්න කෙනෙක්. සිටියාද මේ ලෝකෙහු ආර්ය මහා සංඝරුවනටයි. වර්තමානයේ සිටිනවද ආර්ය මහා සංඝරුවනටයි. අනාගතේ පහළ වෙනවද ආර්ය මහා සංඝරුවනටයි. එවන් මහෝත්තමය තමයි තමන් පිළිසරණ කරගෙන ඉන්නේ. එනිසා කෙස් බාපු කෙනෙක් නෙමෙයි පිළිසරණ කරගෙන ඉන්නේ. සිවුර ඇඳපු කෙනෙක් නෙමෙයි පිළිසරණ කරගෙන ඉන්නේ. කවුද? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණදරන මහෝත්තමයන් අතීතයේ වැඩ සිටියාද, වර්තමානයේ වැඩ සිටිනවාද, අනාගතේ පහළ වෙනවාද? ඒ මහෝත්තමයන් මන් සරණ කරගන්නේ කියලා තමයි හැමතිස්සෙම අපෙන් හිතින් හිතන්න ඕන. ඒත් වර්තමානයේ අපි කසාවත් දරාගත්තු කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වුණොත් අපි ශාසනයට අවලාද කරන්නේ. ආර්ය මහා සංඝරුවනටම අවලාද කරලා පව් කරගන්නේ. අපි හිතින් තේරුම් ගන්න ඕන. මම සරණ ගියේ මේ ගුණධර්ම මහෝත්තමයනුයි. මම මේ දන් දෙන්නේ එවන් මහෝත්තමයන් සිහි කරගෙනයි. මම මේ පිළිවෙත් පුරන්නේ එවන් මහෝත්තමයන් සිහි කරගෙනයි. අන්නේ කෙනා මේ සරණ පිහිටි කෙනෙක්. එහෙනම් මේ සරණ මනාකොට හඳුන ගන්න ඕන. ඒ සරණේ පිහිටි කෙනා, සරණ හඳුනගත්තු කෙනා කිසිම හේතුවක් නිසා වර්තමානයේ දකින්න දෙයක් හේතු කරගෙන තමන් මේ ශාසනය ගැන වෛරයක් ඇති කරගන්නේ. ශාසනයෙන් පලිගන්නේ. ශාසනයට චෝදනා කරන්නේ. මේ බුද්ධ ශාසනය තමයි මේ ලෝකේ දෙව් මිනිස් ලෝකයා සුවපත් කරන තැන. මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලයි. සතර පායේ නිදහස් වුණු උත්තම සිද්ධාරාගත් ශ්‍රාවකයෝ බිහි වෙන්නේ මේ උතුම් ශාසනය. ඒතර ඒතන් සරණ මාගම. ඒතර මේ සරණට ආපු කෙනා සබ්බ දුක්ඛ පමුච්චති. සියලු දුකින් ඈතර වෙන කෙනෙක් බවට පත් වෙනවා. සියලුම දුකින් ඈතර වෙනවා. කුමක් නිසාද? දැන් මේ සරණට ආපු කෙනා
බුදු කෙනෙක්ගේ අවබෝධය අදාහගත්තු කෙනෙක්. අවබෝධය කියන්නේ කොහොමද? රාගයෙන් නිදහස් වුණු, දේශයෙන් නිදහස් වුණු, මෝහයෙන් නිදහස් වුණු කෙනෙක් තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒතර ඔහු කල්පනා කරනවා එහෙනම් මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ රාග, දේශ, මෝහ දුරු කරපු උත්තමයෙක්. සම්මා සම්බුද්ධ සියලු දේම අවබෝධ කරපු උත්තමයෙක්. අසවල් දේ අවබෝධ කළේ නෑ කියලා මේ ලෝකයේ කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරි ආකාරයෙන් සර්ව සම්පූර්ණ ඥානයෙන් යුතු උත්තමයෙක් තමයි සම්මා සම්බුදු බව කියලා කියන්නේ. එවන් මහෝත්තමයෙක්ගේ අවබෝධය තමයි මම පිළිසරණ කරගෙන ඉන්නේ. ඒකට පරම පිවිතුරු චිත්ත සංතානයක් දරාගෙන සියලු විද්‍යාවන්ගෙන් පරිපූර්ණ වූ අවබෝධ ඥානයන්ගෙන් පරිපූර්ණ වූ සියලු කායික වාචසික චරණ ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ මහෝත්තමයෙක් තමයි දෙව් මිනිස් ලෝකයාට මඟ විවර කරන්නේ. මේ සසර දුකින් ඈතර කරවන මඟ විවර කරන්නේ එවන් මහෝත්තමයෙක්. ඒතර නිතර සිතන්න ඕනේ එවන් මහෝත්තමයෙක්ගේ අවබෝධය තමයි මම සරණ කරගන්නේ. ඒ අවබෝධයෙන් බැහැර අවබෝධයක් මම සරණ කරගන්නේ, පිහිට කරගන්නේ, පිළිසරණ කරගන්නේ. එවන් නික්ලේශී පරම පිවිතුරු ජීවිතයක් ගත කරපු මහෝත්තමයෙක් දේශනා කරපු ධර්මයක් හිත නිකලෙස් කරවන, කෙලෙස් දුරු කරවන, සසරට බඳින, සතර පායට බැඳලා තියෙන කෙලෙස් කහට ගලවලා දාන උතුම් ධර්මයක් තමයි බුදුවරු දේශනා කරන්නේ. ඒතර එවන් ධර්මයක් පිළිසරණ කරගන්නවා මම. ඒතර ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ එවන් ධර්මයක් පිළිසරණ කරගත්තු මහෝත්තමයෝ. අන්න එවන් ශ්‍රාවකයෙකුගේ චිත්තසංතානිය උපදින්න පටන් ගන්නෝ බලවත් කුසල් දෙකක්. කුමක්ද? ඒ තමයි පවට බයයි, ලැජ්ජාවයි කියන කාරණා දෙක. ඒ ශ්‍රාවකයෙකුගේ හිතේ ඇතිවෙන පාපී සිතිවිලි වලට බයක් ඇති වෙනවා. පාපී වචන පිට කරන්න බයක් ඇති වෙනවා. පාපී ක්‍රියා කරන්න හිතේ බයක් තියෙනවා. ඒ පාපී සිතිවිලි වලයි, ඒ වගේම තමයි මේ පාපී ක්‍රියාවලයි, ඒ පාපී වචන වලයි යම් විපාකයක් ඇද්ද විපාකෙට බයක් ඇති වෙනවා. මෙන්න මේ ලැජ්ජා බය දියුණු වෙනවා කියලා කියන්නේ පින්වත්නි අසිරිමත් දෙයක්. අසිරිමත් දෙයක්. ඒතර බුදුරජාණන් වහන්සේ කාලෙදී බුදුරජාණන් වහන්සේ පවා මහා කරුණා සමාපත්තියෙන් බලනකොට ශාස්ත්‍රුන් වහන්සේට පේන්නේ එවන් උත්තමයෝ තමයි. එවන් උත්තමයෝ පේනවා. එවන් උත්තමයෝ තමයි හොයාගෙන යන්නේ. මොකද එවන් උත්තමයන්ට මේ ධහම අත්දකින්න හරි ලේසි. දුක නම් වූ ආර්ය සත්‍ය වේගින් පසක් කරගන්න, තේරුම් ගන්න හරි පහසුයි. සත්පුරුෂ හිතක් හදාගන්න හරි පහසුයි. බුදුරජාණන් වහන්සේ මේ අවිජ්ජා කියන සූත්‍රයේ දේශනා කළා අවිජ්ජා භික්කවේ පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තිය අන්වදේව අහිරිකං අනුත්තප්පං. මේ පවට බය නැතිකමයි, විපාක මේ පවට ලැජ්ජාව නැතිකමයි, ඒ වගේම විපාකයට බයක් හිත ඇතුලේ නැත්තම් ඒ කෙනාගේ හිත ඇතුලේ තියෙන අවිද්‍යාව කියලා කියනවා. බලන්න. අවිද්‍යා සහගත මනසක් තියෙන කෙනාගේ හිත ඇතුලේ වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. කෙනෙක්ගේ කර්මඵල පිළිබඳ විශ්වාසයක් එහි මොහොතේ යාගේ හිතේ උපදින්නේ නැහැ. ලැජ්ජා බය තියෙන වෙලාවට තමයි එහෙනම් වටින්නේ අපිට. ලැජ්ජා බය කියන දෙක අපේ මනස තුල බලවත් කරන්න පුළුවන් නම්, උපදවන්න පුළුවන් නම්, දියුණු කරන්න පුළුවන් නම් අපි රැකවරණය ලබන පිරිසක් පින්වත්නි. ආරක්ෂාව ලබන පිරිසක්. අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්න පිරිසක්. ඒක අසිරිමත් ධහමක් මේ ධහම දියුණු කරගන්න පුළුවන් නම්. බලන්න මේ ලැජ්ජා බය දියුණු ලැජ්ජා බය නැති වෙනකොට මොකද වෙන්නේ? කර්ම ඵල පිළිබඳ විශ්වාස නැති වෙලා යනවා. දාන විපාක පිළිගන්නේ. සේවා කටයුතු විපාක පිළිබන්නේ. පින්කම් වල විපාක පිළිගන්නේ. ගරහනු.
එහෙනම් මේ ගරහන්නේ කුමක් එක්කද? මිත්‍යා දෘෂ්ටියත් එක්ක. මිත්‍යා දෘෂ්ටියට හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවට මුල් වෙන්නේ මොකද්ද? පවට බයයි, ලැජ්ජාවයි නෑ. ඒ වගේ අසත්පුරුෂයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ අසත්පුරුෂ බවත් එක්ක ඒ ස්වභාවය තියෙන්නේ. ඒතර කල්පනා කරලා බලන්න බුදුරජාණන් දේශනා කළා මේ මිත්‍යා දෘෂ්ටියෙන් යුතු කෙනාට මිත්‍යා සංකල්පමය කියන හිතේ ගලන්නේ. කාම සංකල්ප තුලින් හිත ගලා බසිනු හිත ඇතුලේ. ව්‍යාපාද සංකල්ප හිතේ ගලා බසිනු. හිංසා සංකල්ප හිතේ ගලා බසිනු. ගරහනු. යහපත් දෙයට ගරහනු. මවුට සලකද්දි ගරහනු. පියාට සලකද්දි ගරහනු. පාපී වචනමයි පිට වෙන්නේ. පාපී ක්‍රියාමයි කියන උපදින්නේ. ඒ වගේම තමයි කියන මිත්‍ය වැරදි ජීවනෝපාය මාර්ගවලටමයි කියන හිත නැඹුරු වෙන්නේ. ඒතර මොකද වෙන්නේ? ඒවටමයි තියෙන විවායාමය ඇති වෙන්නේ. ඒතර යාට තියෙන සිහියත් ඊට අදාළ සිහියක් මිත්‍යා සතියක්. එයාගේ මනස එකඟ වෙන්නෙත් ඒ වගේ නරක දේවල් වලට ප්ලෑන් කරන්නමයි මිත්‍යා සමාධියක්. ඔය විදියට සියලු ප්‍රශ්න ටික, සියලු අකුසල්, සියලු පාපී දේවල් එහෙනම් මේ ලැජ්ජා බය නැති කෙනාට හට ගන්න පටන් ගන්නවා. බලන්න මේ සරණට ආපු කෙනාට තියෙන ආරක්ෂාව. සරණ මනාකොට සරණේ පිහිටනකොට තියෙන රැකවරණය. මනාකොට සරණේ තියෙන මේ උපදව ගත්තාම තියෙන සැලසෙන පිහිට කුමක්ද? පවට ලැජ්ජාවයි බයයි උපදිනවා. පවට ලැජ්ජාවයි බයයි මනසේ උපදින්න කොහොමද වෙන්නේ? අවිද්‍යාවෙන් හිත වහගන්නේ එයාගේ. දුක නම් වාරි සත්‍ය පිළිගන්නවා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිගන්නවා. සතර පායට බයක් ඇති වෙනවා. සතර පායට යන්න හේතු වෙන කර්ම වලට බයක් ඇති වෙනවා. සම්මා දිට්ඨිය උපදිනවා යාට. ඒතර යා දානෙට ගරහන්නේ දානි ගැන හිත පහදව ගන්නවා. අනුමෝදන් වෙනවා. පුණ්‍ය කටයුතු වලින් හිත පිනා යන සිතක් ඇති වෙනවා යාට. මවුට සැලකීම, පියාට සැලකීම යා තමන්ගේ ජීවිතේ ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් කරනවා. තමන්ගේ පවුලේ අයට සැලකීම, ඥාතීන් සැලකීම ප්‍රමෝදයෙන් කරනවා, සතුටින් කරනවා. බලන්න විසාකා මහෝපාසිකාල ගත කරපු ජීවිතේ. ඒ වදයක් වෙන්නේ නැහැ යාට එතකොට. දැන් සමහර අය ධර්මي භාගයට අහලා වරදවා තේරුම් ගත් උදවිය පවුලේ අසමගිය තමයි මුල්ම කාරණේ වෙලා තියෙන්නේ. කුමක් නිසාද? මේ ධර්මයේ වරදවා අල්ලාගෙන. සරණේ මනාකොට පිළිහිටලා නැහැ. සරණ තේරුම් අරගෙන නැහැ. ඒත් මේ වගේ පිරිස නිසා තව තව අය අපහදිනවා මේ ශාසනයට බව සමහර විට මේ කරන ක්‍රියාකලාපවලින්. එහෙම නෑ මේ ශාසනයේ මුල් වෙලා මේ පවට බය ලැජ්ජාව ඇති වෙලා මනාකොට සරණේ පිහිටලා අවිද්‍යාවෙන් තමන්ගේ මනස ටික ටික අයින් කර ගන්නකොට මේ තමන්ගේ ජීවිතේ, පෞල් ජීවිතේ බොහොම සතුටින් ගත කරනවා. යුතුයකම් බොහොම සතුටින් කරනවා. ත්‍රි කටයුතු කරමින් ඒතර එයාගේ මනසේ උපදින්නේ යහපත් කල්පනාමයි උපදින්නේ. නයිස්ක්‍රම්‍ය කල්පනා. හැමතිස්සෙම මෛත්‍රී සිටිවිලි, අවිහිංසා සිටිවිලි. එයාගේ මනස පුරෝගෙන තියෙන එතකොට දවස පුරා. දැන් ඔබේ මේව නොවෙනව නම් අඩුව හල්ල ගන්න. අඩුව හොයන්න. මොකද්ද මගේ ජීවිතේ තියෙන ප්‍රශ්නේ? මොකද්ද මම ධර්ම මාර්ගේ වරද්දගත්තු තැන? මොකද බුදු කෙනෙක්ගේ අවබෝධයට පැහැදිලා නැහැ ඔබ. වෙන එක එක්කෙනාගේ පුද්ගලික අත්දැකීම් වලටයි පුද්ගලික කියන දේවල් වලට තමයි පැහැදිලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නැවත එහෙනම් හදා ගන්න ඕනේ වැරද්ද. ඊළඟ බලන්න ඒ කිනා ඒතකොට ප්‍රියමනාප වචන පිට වෙන්න පටන් ගන්නවා. gedara dore නිතර මෛත්‍රී කතාව. හිත සංසුන් කරන කතාව. ඉවසන බව. ඒතකොට මෛත්‍රී ක්‍රියාමයි පිට වෙන්නේ. ධාර්මික ජීවිතයක් එතකොට එයාගේ ජීවිතය තුළ හට ගන්න පටන් ගන්නවා. ඒතකොට ධාර්මික ජීවිතයක් හට ගන්නකොට ධාර්මික ධනෝපාය සකස් වෙනකොට එයාගේ වෑයම තියෙන තුරු මේ දේවල් නැවත නැවත දියුණු කිරීම පිණිසමයි. සම්මා වායාමයි.
අන්නේ කෙනාට තමයි සම්මා සතිය කියන දේ උපදින්න පටන් ගන්න පින්වත්නි. සම්මා සතිය උපදිනකොට තමයි මේ නිවන් මාගේ අවබෝධය පිණිස අවශ්‍ය කරන අංග. අපි බොජ්ජංග ධර්ම ගැන අහලා තියෙනවා. ඒතර බොජ්ජංග ධර්ම වල පළවෙනි එක තමයි සතිය. ඒතර බලන්න උට අවබෝධයේ පිණිස ඔන්න හිත ඇතුලේ අංග වැඩෙන්න පටන් ගන්නවා යාගේ. අවබෝධයේ පිණිස සුදුසු අංග එයාගේ ජීවිතය තුළ ඇති වෙන පටන් ගන්නවා. ඒතර මේ සිහියත් එක්ක හැමතිස්සෙම හිත ප්‍රමුදිත වෙලා තියෙන්නේ. හිත ප්‍රමෝදයටපත් වෙලා තියෙනවා. හිත හරි සැහැල්ලුයි, කය සැහැල්ලුයි. හරි අසිරිමත්. එහෙනම් මේ සරණ තේරුම් ගන්න පින්වත්නි. කොහොමද ඔබ සරණ තේරුම් ගත යුත්තේ? මේ ලෝකේ යම් දෙයක් අත්දැකපු උත්තමයෙක් ඉන්නව නම් ඒ උත්තමයන් අතර අග්‍ර වෙන්නේ කවුද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අවබෝධ කරගත්තු දෙයක් ඇද්ද පරිපූර්ණ අවබෝධයක් තියෙන තථාගතයන් වහන්සේට. සොයාගත්තු දේවල් තියෙනවා නම් ඒ වගේම තමයි අත්දැකපු දේවල් තියෙනවා නම් අත් විඳපු දේවල් තියෙනවා නම් මානසික වශයෙන් සමාධි වශයෙන් සමාපatti වශයෙන් විද්‍යාවන් වශයෙන් චරණ වශයෙන් සියල්ලන්ගේ පරිපූර්ණත්වයට පත් වෙලා තියෙන කවුද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර ඔහු නිතර අන්න පිළිසරණට ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය හොයනවා. ශාස්ත්‍රුන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් කොහොමද දේශනා කළා තියෙන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණේ සම්බන්ධයෙන් කොහොමද දේශනා කළා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් කුමක්ද දේශනා කළා තියෙන්නේ කියලා ඔහු බුදුවරේගේ අවබෝධයම හොයන කෙනෙක් බවට පත් වෙනවා. මේ මානසිකත්වය දැන් ගොඩ නගනවා යා. මේ ගොඩ නගන්න ඕන එක. මේකට කියනවා ශ්‍රද්ධාව. ඒතර මේ ශ්‍රද්ධාව ටික අපේ ජීවිතේ ගොඩ නගනකොට අපි වීරිය කරනකොට පින්වත් මැරෙනවා කියලා හිතනවා අපි. මැරෙනකොට මොකද වෙන්නේ? අපි බුදු කෙනෙක්ගේ අවබෝධය හොයන, බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් පිළිසරණ ලබන, බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් සතුටු වෙන, බුදු කෙනෙක්ගේ අවබෝධයම ශ්‍රවණය කරන, බුදු කෙනෙක්ගේ අවබෝධය ශ්‍රවණය කරන්න කන් යොමන ජීවිතයක් ගොඩනගාගෙන තමයි මැරෙන්නේ. ඒක න දුගතිය යන්නේ. ඒක න දුගතිය යන්නේ. ඒක න කොහටද යන්නේ? ශ්‍රේෂ්ඨ දෙයක් හොයපු, ශ්‍රේෂ්ඨ දෙයක් පිළිසරණ කරගන්න මහන්සි ගත්තු කෙනා, ශ්‍රේෂ්ඨ දෙයක් පුරුදු කරන්න මහන්සි ගත්තු කෙනා, ශ්‍රේෂ්ඨ දෙයකට කන් යොබන්න මහන්සි ගත්තු කෙනා, ශ්‍රේෂ්ඨ දෙයක් සිහි කරන්න මහන්සි ගත්තු කෙනා, ශ්‍රේෂ්ඨ දෙයක් කියව හිටපු කෙනා, ශ්‍රේෂ්ඨ දෙයක් හිතා සතුටු වෙච්ච කෙනා ශ්‍රේෂ්ඨ ලෝකයකට යනවා. ශ්‍රේෂ්ඨයින්ගේ ලෝකෙට යනවා. ගිහිල්ලත් එතකොට එයාට මොකද වෙන්නේ? ඒ ඉන්න ශ්‍රේෂ්ඨයින්ගෙන් සමහර විට අහන්න ලැබෙන ශ්‍රේෂ්ඨ දෙයක්ම. සමහර විට තනි ශ්‍රේෂ්ඨ දෙයක් සිහි වෙන්න පුළුවන්. අර තමන් පුරුදු කරපු දේ තමන්ටම සිහි වෙන්න පුළුවන්. නැවතත් ඔහු බුදු කෙනෙක්ගේ අවබෝධයම හොයන්න, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් පිළිසරණ හොයන, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් ආරක්ෂාව හොයන කෙනෙක් බවට පත් වෙනවා. පිළිසරණ හොයන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ආයත්‍ය කොහෙද එතනින් චුත වෙලා යන්නේ? ආයෙ සුගතියට යන්නේ. එහෙනම් ඔහුගේ ගමන සුගතිය හරහා යන ගමනක් පින්වත්නි. ඔය ගමන තියෙන සුගතිය හරහා. ඒ හිතින් ටික පවට බයයි ලැජ්ජාවයි දිනු වෙලා, අකුසල් බැහැර වෙලා, පාරිශුද්ධ සිතක්, බලවත් සිතක්, පිවිතුරු සිතක්, නිර්මල සිතක් අරගෙන ඔහු යන්නේ. වඩපු සිතක් අරගෙන යන්නේ ඔහු. ඒතර වඩපු හිතක් තියෙන කෙනා, දියුණු කරපු හිතක් තියෙන කෙනා සත්පුරුෂ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ශ්‍රේෂ්ඨ දෙයක් දායාද කරගන්න මානසික හැකියාව තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ දහමක් තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ පිරිසක් හොයන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ පුරුද්ද ඇති කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ලේසි දෙයක් නෙමෙයි. දැන් සමහර අය ඉන්නෝ අදත් මාත් එක්ක කෙනෙක් ඇවිල්ලා කතා කළා.
පවුල විවාහ වෙමින් දෙන්නෙක් ඇවිල්ලා මාත් එක්ක කිව්වා. ඉතින් දැන් විවාහ වෙන්න ඉන්නේ. ඒතර මහත්තයා ඒ කටයුතු සැලසෙන්න ඉස්සෙල්ලා යෝජනා වෙන්න ඉස්සෙල්ලා මේ නෝනට ඒ සිදුවෙච්ච සිදුවීමක් මුල් කරගෙන දැන් නෝනා මහත්තයා ගැන සැක හිතනවා. ඉතින් මම දහම් කරුණු කියනවා මේ සැක නැති කරගන්න නමුත් නෑ. බලනකොට එයා මේ උදේ හවස මල් පහන් තේලා වැඳලා එතකොට දහම් පාසල් ගිහිල්ලා මේ උගන්වපු කෙනෙක්. නමුත් අර දැනුමක් ඇති කරගෙන උගන්වන්න දක්ෂ වුණාට ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව ඇති වෙලා නැත්තම් ප්‍රායෝගික තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙට බුදු කෙනෙක්ගේ අවබෝධය හිත තැම්පත් කර ගැනීම කුසලතාවයක් ඇති වෙන්නේ නැහැ. එයා ඊට පස්සේ කියන මේ ප්‍රශ්නත් එක්ක මම බුදුන් වන්දන එකත් අතහැරියා. තෙරුවන් සරණ දැන් අතහරිනවා ටික ටික. එනේ එයාගේ ජීවිතේ ඒක කරලා තියෙන්නේ අවබෝධයෙන් නෙමෙයි. බුදු කෙනෙක්ගේ අවබෝධය විතරයි මේ ලෝකේ අග්‍ර පරිපූර්ණ. මම මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිසරණ කරගන්නව වෙන සරණක් මට නැහැ කියන අදහස යට නැහැ. මේ අවුරුදු 20ක් 25ක් බුදු වෙන හිටපු කෙනා. ඒතර බලන්න එහෙනම් අපි වන්දනාමාන තුලින් පින රැස් වෙනවා. නමුත් මේ ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපන්න ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ බණ අසමින් හිතන්න ඕන පළවෙනි කාරණේ තමයි මේ ධර්ම දේශනාවක් විවරණකොට හිතන්න ඕන අසිරිමත් මේ බුදු කෙනෙක්ගේ අවබෝධය. ආශ්චර්යයි මේ බුදු කෙනෙක්ගේ අවබෝධය. මෙවන් අවබෝධයක් පිළිසරණ කරගත්තොත් නම් රැකවරණයක් තියෙනවා පිළිසරණක් තියෙනවා. අහෝ ලැජ්ජා බය කියන එක ඇති කරගන්න පුළුවන් නම් කොච්චර ශෝධ. කර්මඵල පිළිබඳ විශ්වාසය මගේ හිතේ බලවත් කරගෙන ගොඩනගාගෙන ඒ ඇහිද්දි පවා පිනාගේ හිතක් ඇති කරගන්න පුළුවන් නම් කොච්චර ශෝධ කියලා එයා කල්පනා කර ඉන්නව නම් ඒ ධර්මයේ අසිරිය තේරෙනවා. ඒ අවබෝධයේ අසිරිය තේරෙනවා. ඒ අවබෝධ පිළිසරණ කරගත්තු මහෝත්තමයන්ගේ තියෙන අසිරිය තේරෙනවා. ඒතරී අතීතේ අපි බුද්ධ දේශනා අපි ශ්‍රවණය කරද්දී අතීතේ හිටපු මහෝත්තමයෝ සතුටින් ගත කළ නිර්මල සිතින් ගත කළ ඒ ශ්‍රාවකයෝ ගැන ඒ වගේම උපාසක උපාසිකාවන්ගේ අඩදබර නැති කලකෝලාහල නැති ස්ථානත ප්‍රඥාවෙන් කටයුතු කරපු සමගියෙන් කටයුතු කරපු මේ ජීවිත ගැන අහනකොට මේ ධර්මයේ ගැන ප්‍රසාදයක් උපදිනවා. ධර්මයේ ගැන ප්‍රසාදයක් උපදිනවා. ඒ නිසා පින්වත්නි අප නිතර කල්පනා කරන්න ඕනේ නිසා මේ තෙරුවන් සරණ අපේ ජීවිතයට කොහොමද එකතු කරගන්නේ කියන එක. ඒකතු කරගන්න විදිය මේක කුමක්ද? අවබෝධයකින් හොයාගත්තු දෙයකින් මේ ලෝකේ යම් දෙයක් හොයාග දර්ශනයකින් අපි පිළිසරණක් හොයනවා නම් ඒ බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් පමණයි. ඒතර අනිත් අවබෝධයන් අපරිපූර්ණයි. අනිත් අවබෝධයන් පාරිශුද්ධ නැහැ. ඒතර බුදු කෙනෙක්ගේ අවබෝධය හොයන්න අසංකේය කල්ප ලක්ෂ 4ක් ඇවිල්ලා අපේ බෝසතාණන් වහන්සේම. ඊළඟට ඒ සොයාගත්තු දැනුම අතර අග්‍ර වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් අවබෝධ කරපු ධහම පමණයි කියලා උට විශාල හිතේ විශ්වාසයක් තියෙන්න ඕන. ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගත්තු පිරිසක් ඇද්ද ඒ පිරිස තමයි මේ ලෝකේ අග්‍ර පිරිස. ඒ පිරිස අනුගමනය කළොත් තමයි මට රැකවරණය තියෙන්නේ පිළිසරණ තියෙන්නේ ඒ උත්තරම අනුගමනය කළොත් තමයි කියලා ඔහුගේ හිතේ ලොකු බලවත් හැඟීමක් තියෙන්න ඕන. ඒ උත්තරමය තමයි මේ ලෝකේ අනුත්තර පින්කෙත. ඒ උත්තරමය සිහි කරගෙන ඉන්න සංඝයා මගේ ගෙදරට වැඩමවුවොත් තමයි මට රැකවරණය. හොයාගෙන යන සුදුසු ඒ උත්තරමයන් තමයි. පින්සලකල දෙන්න සුදුසු ඒ උත්තරමයන් තමයි කියලා තමන් සිහි කරොත් තමන්ට රැකවරණය. ඒ නිසා පින්වත්නි මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ නිතර මේ ඔබට දැන් මේ කාල වකවානුව ගෙදරක හිර වෙලා ඉන්න කාල වකවානුවක්. සමහරට වන්දනා ගමන් වල යන්න විදියක් නැහැ. සමහරට විහාරස්ථානයකට යන්න විදියක් නැහැ. සංඝයා දකින්න විදියක් නැහැ. නමුත් කම්පා වෙන්න එපා. ඔබට පිළිසරණ තියෙනවා. කුමක්ද මේ පිළිසරණ? ඒ තුන් සරණයි. එන ඔබ බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන ඔබ අහන්න, කියවන්න මහන්සි ගන්නට.
ඒ බුදු කෙනෙකුගේ අවබෝධයේ සුළු මොහොතක් හරි සිහි කරලා හිතේ පැහැදීමක්, විස්මිත බවක්, ආශ්චර්යයක් හිත ඇතුලේ උපදව ගන්න මහන්සි ගන්න. ඒ දේ තමයි අපිට කරන්න තියෙන්නේ. ඒතර මේ ධහමේ තියෙන අසිරිමත් බව පොඩ්ඩක් හරි සිහි කරන්න දවසට. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ තියෙන අසිරිමත් බව පොඩ්ඩක් හරි දවසට සිහි කරන්න. ඒ සිහි කර කර ඉන්නවා කියන්නේ ඔබට සැබෑම රැකවරණයේ තියෙන එතන තමයි. එහෙනම් මේ වගේ ප්‍රශ්න තව ඉස්සරහට එන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒතර මානසිකව ඔබ යම් දෙයක් ගොඩනගා ගන්න මහන්සි ගත්තොත් ඒක තමයි සැබෑම පිළිසරණ වෙන්නේ. තෙරුවන් මුල් කරගෙන ඔබ මනසින් යම් දෙයක් ගොඩනගා ගන්න දක්ෂ වෙන්න ඕන. ඒතර ඔබට විශාල වශයෙන් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ වාසනාව තාම ඔබට තියෙනවා මේ ශ්‍රද්ධා නාලිකා මුල් කරගෙන, ලක්විරුගුවන් මුදුලිය මුල් කරගෙන. ඔබට අදටත් ඒ වාසනාව තියෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ මැරෙනකොට ඔබ හිතන්න මං කොතරම් දහම් මැසුවත් දහම් පිපාසය සංසිඳුණු නැති සිතකින් මැරෙන්න පුළුවන් නම් අන්න අපි ජයග්‍රහණී. ජයග්‍රාහී පිරිසක්. ඔබ මේ දහම් පිපාසයෙන් නම් ඔබ මරණයටපත් වෙන්නේ. ඔබ සුගතිය යන කෙනෙක්. සුගතිය ගිහිල්ලත් ඒ දහමම හොයන කෙනෙක්. ඒ දහම් පිපාසයේ තියෙන කෙනෙක්. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ ඒ උත්තම තුන්සරණ තමන්ගේ ජීවිතේ පිහිට කරගන්නවා කියන උතුම් අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් මේ රැස් කළ සියලු පින් මේ පින්වත් සියලු දෙනාටම සසර දුකින් ඈතර වීම පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්ව දරන්නේ නුවණැස පාදන සිරිසදහම් දේශනාවට සඳහා අනුග්‍රහ දරන්නේ නවසීලන්තයේ පදිංචි හසිත හීනටිගල මහත්මයා ඇතුළු හසිනී පෙට්ටගන්, ඒ වගේම හමීෂ් හීනටිගල, සිලින හේරත්, අජිත් පෙට්ටගන්, සසිකලා පෙට්ටගන්, ඒ වගේම හිරුෂාන් ප්‍රනාන්දු, දෙනිත් ප්‍රනාන්දු, එවිනි ප්‍රනාන්දු, චන්දිරා ප්‍රනාන්දු, ඒ වගේම රජිත් ප්‍රේමරාල්, ස්වර්ණා මංගලී මහත්මිය, අමිල හීනටිගල, රජීව් ලියන ගුණවර්ධන, මහේෂී හීනටිගල යන මහත්මීන් පිරිසක් විසින් ඉතින් මේ පින්වතුන් උදාාර පින්කමක් තමන්ගේ ජීවිතය අද කරගත්තේ. දාන අතර අග්‍රම දානය තමයි මේ උතුම් ධර්ම දානය. ඉතින් අමෘතය දුන්නා වෙනවා කියන ධර්මය දුන්නට පස්සේ ඉතින් මේ අමෘත පදය ඒ පින්වතුන්ගේ ජීවිතේ සාක්ෂාත් කරගන්න මේ උතුම් පින ඒකාන්තයෙන් හේතු වාසනා වෙනවා. ඉතින් මේ රැස් කළ සියලු පින් සියලු දේව බඹුන් අනුමෝදන් වෙත්වා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දෙහැමි රැකවරණයේ පින්වත් සියලු දෙනාටම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට ලෝකවාසී සියලු ජනතාවට සලසා දෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම තමයි අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත් ඒ දායකත්වය දරූ සියලුම නම් සඳහන් කළේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු සිතින් මේ පින් අනුමෝදන් වෙන්න. ඒ වගේ මේ දායකත්වයේ දරූ සියලු දෙනාම මිය පරලෝකීය ඒ නවසීලන්තයේ පදිංචි හසිත හීනටිගල සහ හසිනි පෙට්ටගන් කියන ඒ සියලු දෙනා නමින් මිය පරලෝකීය පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය නම් සඳහන් කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.